17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයට. මෙතන මොකද කියන්නේ? 17 7 වෙනි පදේ. අද මේ තුල අපි කතා කරන්න යමු. අද දවසේදී මාගේ මාතෘකාව මේ ගස යට ඔබ සුරක්ෂිතයි. හලෙලූයා. මේ ගස යට ඔබ සුරක්ෂිතයි. අපි කියමු 7 වෙනි පදේ මොකද්ද කියන්නේ කියලා. 17 7. යේසුස් වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා නැගිටින්න බය නොවන්නේයි කිසේක. යේසුස් වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා නැගිටින්න බය නොවන්නේයි ඔවුන්ට කිසේක. හලෙලූයා. අද දවසේදී මම ඔබට කියනවා අත තබලා උන්වහන්සේගේ හස්තය අපි ගිය සතිය අපි ඉගෙන ගත්තා. ප්‍රේමයේ හස්තය මොන ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ? ඒක ජල මාධ්‍ය තිබුණා, ගිනි මාධ්‍ය තිබුණා. ඔබ රටෙන් කෙළවරක සිටියත් මේ කෙළවරක සිටියත් දෙවියන් වහන්සේට ඔබට අත තියලා ආශිර්වාද කරන්න බැරි තරමට උන්වහන්සේගේ හස්තය කොට වෙලා නැහැ. හලෙලූයා. අද දවසේදී මම ඔබට කතා කරන්න කැමතියි මේ යහපත් ගසේ තුල තිබෙනා වූ ආශිර්වාදය. හලෙලූයා. අපි යමු උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයට. උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පාළව 16 පදය. පාළව 16 පදය. උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ පාළව 16 පදය. අපි කියමු 16 වෙනි පදේ ඉඳලා. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක්නිසාද ඒ කෑ දවසේ ඒකාන්තයෙන්ම නුඹ නසින්නේ යයි කිසේක. හලෙලූයා. මේ වචනය තුල කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ මවලා ආදම්ට කියනවා. ආදම්ටයි ඒවට එදාම උයනේදී දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන යම් දෙයක්. මොකද්ද? උන්වහන්සේ කියනවා ඔබට ඕන ගසකින් කැමට හැකියාව තිබෙනවා. හැබැයි එක ගහකින් කන්නට එපා. අපි දකිනවා මිනිසයා ඇයි පාපයට වැටුනේ? ඇයි මිනිසයා අකීකරුනේ? මිනිසයා අකීකරුනේ මිනිසයාගේ ප්‍රඥාව දැනගැනීම සාතන් රැවටුව නිසායි. අද දවසේදී දෙවියන් වහන්සේ අපට මේ නපුර සහ යහපත ගහ උන්වහන්සේ අපට පෙන්වලා දීලා තිබෙනවා. ගස් වර්ග ගොඩාක් තිබෙනවා. හැබැයි මේ වචනය තුල අපි දකින දේ නම් මේ යහපත ගහ සහ නපුර ගහ අද දවසේදී අපි බලන්න යනවා. මොකද්ද සිදුුනේ? අපි 18 වෙනි පදයට කියවමු මෙහෙමම. ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කොට මිනිසයා තනියම සිටින්නට හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නේ යයි කිසේක. දැන් අපි දකිනවා මිනිසයාට පාපයට වැටෙන තිබෙන මාව දෙවියන් වහන්සේ වහනවා. හැබැයි යක්ෂයා හරි උපායශීලීව මිනිසයව පාපයට ගේනවා. මොකද්ද ඔහු ප්‍රකාශ කරන්නේ? යක්ෂයා කියනවා මේ ගහෙන් කන්න. සාතන් කියනවා මේ ගහෙන් කන්න. අද දවසේදී මම ඔබට කියනවා අපි කුමන ගසේ අදද සිටින්නේ? එකක් ඔබ යහපත ගස ළඟද නැත්නම් නපුරු ගහ ළඟද? ඒ වචනය තුල අපි පැමිණියොත් ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයට ගලාති 3 ගලාති 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ මොකද කියන්නේ? ගලාති 3 13 ගසගේ එල්ලෙන සියල්ලෝම ශාපලද්දෝ යයි
ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවෙන් ශාපයෙන් අප මුදාගත්සේක. දැන් මෙතනත් ගසක් ගැන කතා කරනවා. දැන් දෙවියන් වහන්සේ හැම ගහකින්ම කන්නට මිනිසයාට අවසර දුන්නා. හැබැයි එක ගහකින් කන්න එපා කියලා කිව්වා. ඒ ගහ මොකද්ද? ඒ ගහ තමයි දෙවියන් වහන්සේට ඇත්තටම මේ ගහේ පාපයද තිබුණේ නැහැ. ඒ ගහ තුල තිබුණේ ස්වාමීන් වහන්සේට මිනිසයා කීකරු වීමයි. හalleluya. මොකද ස්වාමීන් වහන්සේ එපා කියපු දෙයක් කරපු නිසායි මිනිසයාට වන්දි ගෙවන්නට සිදුවේ. එක මිනිසෙක් කරුණ කොටගෙන දේව වචනය තුල කියනවා සිළු මිනිසයන්ට පාපය තුළුණා. ඒ වගේම දේව වචනය තුල කියනවා තව එක මිනිසෙක් කරුණ කොටගෙන සිළු මිනිසයන්ට සදාකල් ජීවනය පැමිණියා. මේ ගස් දෙක හරි වැදගත්. මේ එක ගහක් ගැන කතා කරනවා මරණය ගැන. තව එක ගහක් ගැන කතා කරනවා කල්වරියේ ගස ගැන. මොකද්ද මේ කල්වරියේ ගස? මේ කල්වරියේ ගස තමයි අනුග්‍රහය මේ පොළොව තුල පිහිටුවා ගස. හalleluya. කල්වරි කුරුස, මේ කුරුස ගස ගැන තමයි දේව වචනය තුල ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ කතා කරන්නේ. අපි නැවත පතාවක් එක කියමු. ගසක එල්ලෙන සියල්ලම ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස. ගසක එල්ලෙන සියල්ලම ශාපලද්දෝයයි ලියා තියෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාව ශාපෙන් අප මුදාගත්සේක. එහෙනම් උන්වහන්සේ කිව්වා එපා ඒ දේ කරන්න. මොකද එවිට නුඹලා ශාපලද්ද මනුෂ්‍යයන් බවට පත් වෙනවා. අද දවසේදී අපි මේ අනුග්‍රහය නැමැති ගස නැත්නම් අපි යේසුස් වහන්සේ නැමැති ගස මේ කුරුසය අපගේ ජීවිතේ මේ කුරුස ගස තුලින් අපි නැවත උපාදනය ලැබීම මේ කාලෙදි කතා කරන මේ born again කියන වචනේ නැවත ඉපදීම නැවත අලුත් ජීවිතයක් බවට පරිවර්තනය වීම නැතිනම් අපි තවම සිටින්නේ කුමන ගහසක් ළඟද කියලා ඔබ කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඔබ සිටින්නේ පළමු ආදම් තුල සිටින ගස තුලද නැත්නම් දෙවනු ආදම් මේ පොළොව තුල පිහිටුවා ඒ අනුග්‍රහය ගස යටද සදාකල් ජීවනයේ ගස යටද? අද ගොඩාක් මිනිස්සුන් මේ වචනය තුල තිබෙන සත්‍යතාවය අඳුරන්නේ නැහැ. බොහෝ මිනිස්සුන් කුරුසිය කරේ දාගෙන කුරුසිය තුලින් පෙන්නනවා මම ඉන්නවා මේ අනුග්‍රහය නැමැති ගහ ළඟ කියලා. හැබැයි ඔවුන් මේ අනුග්‍රහය ගසට අයිති නැහැ. මොකද ඔහුගේ අතුලාන්තය ස්වාමීන් වහන්සේ තුල අලුත් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ තුල අලුත් කරගන්න උත්සාහ කිරීමක් දරන්නේ නැහැ. ප්‍රේමාන්තසේ දේවසේනක උන්වහන්සේ කියනවා අපි පළවෙනි මතපොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ තුල බැලුවා. උන්වහන්සේ කියන බය වෙන්න එපා. මම අත තියන්න. අද දවසේදී මම ඔබට කියනවා දවසේදී ඔබ සමහර දේවල් තවම වෙලිලා ඇති. ඔබ සමහර දේවල් තවම මේ ශාපයන් වල හිර වෙලා ඇති. සමහර දේවල් ඔබ තවම කඩා වැටීම් වල ඉන්න පුළුවන්. ඔබ තවම සමහර දේවල් වල හිරවීම් වල හිර වෙලා ඉන්න පුළුවන්. ඔබ කල්පනා කරලා බලන්න මේ උදාස නැමැති ගහ තුලින් ඔබේ ජීවිතේ තවම බැඳිලා තිබෙනවා. තවම වහල් වෙලා තිබෙනවද කියලා. මොකද මේ වහල් කමින් ඔබ එළියට එන්න අවශ්‍යයි. ජේසුස් වහන්සේ මේ පොළොවට ගෙනල්ලා උන්වහන්සේ කතාව කරව සුභාරංචිය තුල සියලු සඵලත්වය තිබුණා. උන්වහන්සේ මේ වචනේ තුල පාවුතුමා කියන නුඹ සම්පූර්ණව සිටීම, නුඹ සුවසේ සිටීම අපගේ කැමැත්ත අපගේ ආඥාව වෙලා තිබෙනවා කියලා. එසේනම් දෙවියන් වහන්සේ අප උදෙසා මේ පොළොව තුල පිහිටුවා උදේ තුල උන්වහන්සේ අපට සියලු දේ නිම කරලා ඉවරයි. හalleluya. අපිට තිබෙන්නේ ලබා ගැනීමක් පමණයි. හalleluya. නැවත ශාපයක් වෙන්න මේ පොළොව තුල කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ. තව මිනිසෙක්ට බෑ තව මිනිසෙක්ගේ පාපයක් උස්සුල ගන්නට. හalleluya. මාදුන්නා සුසුලව අද ගොඩාක් හිතනවා කියනවා එක කාරණාවක්. ජේසුස් වහන්සේ මටත් එක කුරුසියක් දීලා තිබෙනවා. මේ කුරුසිය මම කොහොම හරි කරේ තියාගෙන යන්න ඕනේ. මේ කුරුසිය තුල මට පීඩාව, කරදර, අමාරුකම් තිබෙනවා. නෑ. ගැලවීම කියන්නේ යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මේ කුරුසිය අයින් කරා. හalleluya. මන්ද ඔබට කල්වාරි කන්දක් නැත නගින්නට. උන්වහන්සේ නැගලා උන්වහන්සේ නිම කරේ ඔබට දුන්නේ වටින ජීවිතයක් පමණයි.
हालेलुया ඔබට වේදනා ගාවිනාවක් නැද යන ජීවිතයක් උන්වහන්සේ කැදෙන්නේ නැහැ. ඔබ දේ වචනේ තුල කියන ඔබ විශ්වාස කරන දේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්න යනවා. ඔබ අයහපත විශ්වාස කරොත් ඒ අයහපත ඔබ තුල ක්‍රියාත්මක වෙන්න යනවා. ඔබ යහපත විශ්වාස කරොත් ශුද්ධාත්මනාන්සිර හරිම ලේසි ඔබ පොරොන්දු දේශය කරා රැගෙන යන්න. हालेलुया දැන් මොසෙස්ට මඟ පෙන්වුවාගේ දෙවියන් වහන්සේට පුළුවන් ඔබට මඟ පෙන්වන්නට. මොකද ඔබ සිටින නිවැරදිතාවය තුලයි. එහෙනම් ඔබට ඔබ තුල තිබෙනා වූ රළුතැන් ඒ වගේම කටුතැන් පර්වත ස්වාමීන් වහන්සේට පුළුවන් බෙදන්න. මන් උන්වහන්සේගේ කල්වරි කුරුසිය ගමන තුලින් උන්වහන්සේ සියලු දේ නිම කරලා ඉවරයි. අද බොහෝ කිතුණුවන් කියන ප්‍රකාශයක් තමයි මේ වේදනාව ජේසුස් වහන්සේ මං වෙනුවෙන් කුරුසියක් තියලා ඒකේ මේ දුක වේදනාව කඳුල තියෙනවා. ඒක මම කොහොම හරි දරාගෙන යන්න ඕනේ. නෑ. ඔබ තවම සිටින්නේ ගැලවීම ලැබුවා කියලා පළවෙනි ආදම් තුලින් සිර වෙලා සිටිනා වූ ශාපයන් ඇතුලේ ඔබ සැබෑ ගැලවීමට පැමිණීම වැදගත්. හාලෙලූයා. සැබෑ ගැලවීමට පැමිණීම කියන්නේ ඔබ හිතන ආකාරය පවා වෙනස් කරගත යුතුයි. ඔබ ප්‍රකාශ කරන වචන පවා වෙනස් කරගත යුතුයි. ඔබට කුරුසියක් නැහැ. මන්ද යේසුස් වහන්සේ කුරුසිය දරාගෙන ඉවරයි. හාලෙලූයා. ඔබට යේසුස් වහන්සේගේ කුරුසිය දරාගෙන යන්නට බෑ. हालेलुया ඔබට උන්වහන්සේ දුන්නේ ජයග්‍රහණ ජීවිතයක් පරාජිත ජීවිතයක් නොවේ. පළවෙනි ආදම් පව් කරා කියලා ඔබ තවම ඉන්නේ පාපය තුලේ නම් ඔබට යන්නට ගමනක් නැත. ඔබ පරාජිත කිතුණුවෙක් කියලා මම ඔබට ප්‍රකාශ කරනවා. මන්ද ඔබ සිතන විදිය ඔබ ක්‍රියාත්මක වෙන විදිය ඊටමත් වැදගත් දෙවියන් වහන්සේට. මන්ද එවිට ශුද්ධාත්මයන් වහන්සේට ලේසි ඔබ මේ ගමන එක්කයි යන්න. हालेलुया हालेलुया मैं विश्वास करवा दवसेදී මේ වචනේ ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ දිගු හස්තේ අපි කිව්වා වගේ මතේ උපතේ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපි බැලුවා වගේ ස්වාමීන් වහන්සේ ඔබට අත තියලා උන්වහන්සේ ආශිර්වාද කරාට අද දවසේදී බලන් ඉන්නවා. हालेलुया නොතේරෙන ගසක් ළඟ සිටින්නට එපා. සහ වේදනාවේ ගසක් ළඟ සිටින්නට එපා. ඒ ගාවිනාවන් වේදනාවන් ඔබව හැමදාම මට්ටු කරනවා, ඔබව දුර්වල කරනවා, ඔබව වටනවා. हालेलुया කුරුසිය ගසේ ආකාර නොවේ. කුරුසිය ගස තුලින් ඔබේ ජීවිතයේ පරිවර්තනයක් වුණා. हालेलुया ඒ පරිවර්තනය සදාකාලිකයි. हालेलुया ඒකට බලපෑම් කරන්න යක්ෂයට බෑ. हालेलुया ඔබ සිතන විදිහ හරි වැදගත් මේ කාලේදී. हालेलुया वो आया हनवा आई අපිට රෝගෙ ඉන්නේ आई අපිට පීඩාවන් ඉන්නේ आई අපිට කරදර ඉන්නේ ඔබ සිතන විදිය වෙනස් කර ගන්නව නම් යක්ෂයට බෑ ඔබ හිතන විදිය තුල ක්‍රියා කරන්න. हालेलुया මාන සිතුවිලි වලට යක්ෂය අපිට පහර ගහන්නේ. ඔබ හිතන ආකාරයට යක්ෂයා පාර ගන්නේ. යක්ෂයා කවදාවත් ආදම්ට කිව්ව දේ ගහේ ගෙඩිය කඩලා දීලා කාපන් කියලා කට ඇතුළට දැම්මද? නැහැ. ඔහුගේ සිතුවිලි පාවිච්චි කරා පාපයට ඇද දාන පිණිස. ආදම්ව කවදාවත් යක්ෂයා ගෙනල්ලා ඒ ගහේ ගෙඩිය කඩලා කට ඇතුළට එබුවේ නැහැ කාපන් කියලා. බලහත්කාරයෙන් ඔහුට කැවෙව්වේ නැහැ. ඔහුගේ සිතුවිලි තුළට විවිධ මත යොමු කරා. විවිධ ආකල්ප දැම්මා. මේක නුඹ කෑවොත් නුඹට මේ ආකාරයෙන් සිදු වෙනවා. නුඹගේ යහපත පෙනෙන්න ගන්නවා. දෙවියන් වහන්සේ ඔබව මුලා කරලා තියෙන්නේ. ඔබ සත්‍යතාවය පෙනෙන්න ගන්නවා. ඔහු අසු වුණා. අද දවසේදී මම ඔබට කියනවා මේ ක්‍රිස්තියානි ජීවිතය ඇතුලේ රැවටෙන්න එපා. ඔබ ගැලවීම ලැබලා ඔබ මුළු හෘදයෙන් ඔබ උන්වහන්සේව ඔබගේ ගැලුම් කාලය කියලා ඔබ අඳුරගත්තා නම් ඔබ මුළු විශ්වාස කරා නම් ඔබේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරා නම් එතනින් එහාට පමණක් ඔබ සියලු දේ නිම කරලා ඉවර නැහැ. එතනින් එහාට ඔබ දෙවියන් වහන්සේ සිතන ආකාරයෙන් සිතන්නට අවශ්‍යයි. ඔබ ජේසුස් වහන්සේ ආකාරයෙන් සිතන්නට අවශ්‍යයි. වචනයෙන් තුල ක්‍රියාත්මක වෙන ආකාරයෙන් ඔබ ඔබගේ අනාගතය නිර්මාණය කර ගැනීම වැදගත්. हालेलुया ඔබගේ අනාගතය නිර්මාණය කරන්න ඔබට සැලසුම් හදලා බෑ. දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබගේ අනාගතය ඔබට පේන්න ගනී. हालेलुया මන්ද ඔබ සාධන හැම සැලැස්මක්ම ඔබ මෙතෙක් කල් ඔබ කියන්න පුළුවන් අයියෝ ඒක එලෙස සිදු වෙන්නේ නැහැ. අයියෝ මම එතනින් පරාජය වුණා. අයියෝ මට කිසිම දෙයක් කරගන්න බෑ. හරි මම ඔබට කියනවා එක දෙයක්. එහෙනම් ඔබ වෙනස් වෙන්න අවශ්‍ය කාලයක් තුල ස්වාමීන් වහන්සේ ඔබට දැන් උගන්වනවා. මන්ද ඔබ වෙනස් විය යුතුයි ඔබගේ ආකල්පයි. हालेलुया ඔබට මොන දෙයක් ඔබගේ ප්‍රඥාව වෙන්න පුළුවන්, ඔබගේ සැලසුම් වලින් වෙන්න පුළුවන්, ඔබ හිතන ආකාරයෙන් වෙන්න පුළුවන්, ඔබට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? ඔව් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ඔබ පරාජිත කිතුණුවේ.
මම ඔබට කියනවා දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබගේ අනාගතය නිර්මාණය කරගන්න. ඔබගේ සැලැස්ම දෙවියන් වහන්සේගේ වචනය තුලින් දකින්න. එවිට ඔබගේ අනාගතය ස්වාමීන් වහන්සේ නිර්මාණය කරපු අනාගතය ඔබට ලැබෙන්න යනවා. අපි කිව්වා මා කැමැත්ත ඔබගේ කැමැත්ත ස්වාමීනි මගේ ජීවිතයේ ලෙසම සිදු වෙන්න කියලා අපි ගීතිකාවක් කිව්වා. ඔබේ කැමැත්තට මම යටත් වෙනවා නම් ඔබගේ කැමැත්තට යටත් වෙනවා නම් ඔබ සිතන විදියට මම සිතන්නට අවශ්‍යයි. උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන්නේ යයි. හාලෙලුයා. මම ඔබට තවම කියනවා ඔබගේ ගැලවීම ඇතුලේ ඔබ තවම පළමු ආදාම්ගේ ගස යට සිටිනවා නම් නැගිටින්න අවදි වෙන්න ඔබ දෙවියන් වහන්සේ තවත් ගසක් පෙන්වන්නට යනවා. ඔබ යේසුස් වහන්සේ වෙතට ආවව ගස තුල නොවේ ඔබ සිටින්නේ. ඔබ තවම සිටින්නේ මේ පරාජිත ගස තුලයි. මේ පරාජිත ගස ළඟයි. මේ ඒ ධම්මයේ තිබුණු ගස ළඟයි ඔබ ඉන්නේ. මම ඔබට කියන ඔබගේ ආකල්ප ජීසුස් වහන්සේගේ ආකාරයට ඔබ පරිවර්තනය වෙද්දී ඔබ සබෑ කුරුසිය ඔබ දකිනවා. ඒක තමයි පෞල්තුමා කියන්නේ මේ කුරුස ගස නොදන්න මනුෂ්‍යයට මේක මෝඩකමක් වෙන්න යනවා. මොකද ඔහු දකින්නේ නැහැ සුවපී. ඔහු දකින්නේ නැහැ ආශ්චර්ය. ඔහු දකින්නේ නැහැ ප්‍රාතිහාර. ඔහු දකින්නේ නැහැ දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලපෑම්. සා ස්වාමීන් වහන්සේගේ වචනය තුල අනාගත වාක්‍ය ඔවුන් දකින්නේ නැහැ. මන්දේට හේතුව නම් ඔවුන්ගේ ආකල්ප පරාජිතයි. ඔවුන්ගේ ක්‍රියාත්මක වීම ඔවුන්ට අඩපණ වෙලා. මන්දේට හේතුව ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ අද කුඩාක් අයට ස්වාමීන් වහන්සේගේ ආත්මය ආලේපේ දීලා තිබෙනවා. හැබැයි ඔවුන්ගේ ආත්මය ආලේපේ පාවිච්චි කරන්නේ නුසුදුසු තැන ඉඳලා. නුසුදුසු ගහ යට ඉඳලා. එනිසා ඔබට සැබෑ අනුග්‍රහය ගස තුල තිබෙනා වූ අනුග්‍රහය ඔබට අත්දකින්නට බැරි වේ. එනිසා මම ඔබට කියන නැගිටින්න අපි යමු ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයට. ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදය අපි මේක දන්න කතාවක්. ඒත් අද දවසේදී ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්නනවා ඔබට මේ වචනේ ගැන කතා කරන්න. ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයට අපි යමු. 19 වෙනි පරිච්ඡේදයේ 4-5 පදයන් අපි බලමු. 4-5 සාකේයුස්ට ජේසුස් වහන්සේ කියන කතාව. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දකින්න පිණිස අත්තිකා ගසකට නැගුණේය. එහෙනම් සාකේයුස් දැනගන්නවා ජේසුස් වහන්සේ දැන් මේ පාර තුල ගමන් කරනවා. සාකේයුස් තීරණයක් ගන්නවා මම මේ ගස උඩට නැග්ගොත් මට ජේසුස් වහන්සේව දකින්නට හැකියාව තියෙනවා. සාකේයුස්ගේ අරමුණ උනේ මොකක්ද? සාකේයුස්ගේ අරමුණ උනේ මේ අත්තික ගසකට නැගීම නෙවෙයි. අත්තික ගෙඩි කඩන්නට නෙවෙයි. සාකේයුස්ගේ අරමුණ උනේ ඔහුට තිබුණ දුර්වලකම. ඒ තමයි ඔහු මිටි මිනිසෙක්. ඔහු දුර්වල මිනිසෙක්ව සිටියා ඔහු කරා වැරදි නිසා. සාකේයුස් මිටි උනේ ඔහුගේ දුර්වල ඔහු පාපේ නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ දුරු ස්වභාවයයි. හැබැයි සාකේයුස්ට ඒ දුර්වලකම තමයි ඔහුගේ ගැලවීමේ මාර්ගය බවට පත් වෙන්නේ. මොකද උට සිදු වෙන්නේ ඔහු නගිනවා මේ ගස තුලට. ඊට පස්සේ මොකද සිදු වෙන්නේ? පස්වෙනි පදේ. යේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ උඩ බලා ඔහුට කතා කොට සාකේයුස් වහම බසින්න. හලෙලූයා. දැන් සාකේයුස්ගේ අරමුණ උනේ ජේසුස් වහන්සේව දකින්න. ඒකයි ඔහු ගස උඩට නැග්ගේ. අද දවසේදී මමත් ඔබට කියනවා ඔබ ස්ථාවම ඇති පළමු ආදම් තුල සිටින ගහ උඩ. අද දවසේදී මම ඔබට කියනවා සාකේයුස්ට ජේසුස් මේ වචනය උන්වහන්සේ මේ යන පාර තුල තිබෙනවා. හලෙලූයා. උන්වහන්සේ යන මේ මාර්ගය තුල දැන් මේ වචනය ක්‍රියාත්මක වෙනවා. සුද්ධාත්ම වහන්සේ සත්‍යතාවයේ වචනය ඔබට මඟ පෙන්වගෙන යනවා. දැන් ඔබට කියනවා ඔබ විමසලා බලන්න. මේ වචනේ අද දවසේදී සමහර වෙලාවට අද ඔබ මේ ස්ථානය තුල ඔබ සජීවී මේ නරඹන්න පුළුවන්. අනේ අද මම දේව මේකට සම්බන්ධ වුණා කියලා පාසව සතුටු කරන්න නැහැ. මම ඔබට කියනවා එය නොවේ. සාකේයුස්ගේ අරමුණුනේ ජේසුස් මොන වගේ මිනිස්සෙක්ද කියලා දකින්න. හැබැයි ඔහු විමුතියටපත් වෙනවා. ඔහු පුදුමයටපත් වෙනවා. මොකද ජේසුස් වහන්සේ උට කතා කරලා කියනවා සාකේයුස් ගහින් බහින්න. අද දවසේදී මම ඔබට කියනවා ඔබ විවිධ හිරවීම් වල ඉන්නවනම් ඔබ විවිධ ප්‍රශ්න වල විවිධ රෝගයන් වල ඔබ විවිධ කනස්සොළු වල සිටිනවනම් මම ඔබට කියනවා ඔබ ඉන්නේ වැරදි ගහේ. සාකේයුස් කිව්වා වගේ මම අද දවසේදී ඔබට කියනවා ජේසුස් වහන්සේගේ වචනය තුලින් බහින්න. ඊට පස්සේ මොකක්ද කියන්නේ? මක්නිසාද අද
නුඹේ ගෙදර මා නවතින්න ඕනේ අය උට කිස් එක. සාකේවුස්ට කියනවා ජේසු වහම බහින්න මම අද ඔයාගේ නිවසට යනවා. හalleluya. ඔබට තනියම සමහර වෙලාවට මේ ගහින් බහින්න බැරි වෙද්දි. අද ගොඩාක් අයින්ව රැවටිලි කාර ආත්මේ යනවා. අපි ඒ අයට කියනවා බැටළුවම පොරවගත් උර්කයන් කියලා. ඉතින් බැටළුව වගේ. හැබැයි ඔහුගේ අතුලාන්තය ඕකේක්. එනිසා මම ඔබට කියනවා උර්කයාගේ සිතුවිලි වලින් තමයි බැටළුව නාස්ති වෙලා තිබෙන්නේ. එනිසා මම ඔබට කියනවා මේ උර්ක සිතුවිලි මේ අක්ෂයගේ ආධිපත්‍යයේ කොටස් කරුවෙක් වෙන්නට එපා. ඔබ මේ දේවල් වලින් ඉවත් වෙන්න. සැබෑ නිදහස යේසුස් වහන්සේ කියනවා සාකේවුස්ට ගහෙන් බහින්න. සාකේවුස්ට කියනවා ගහෙන් බහින්න. මම අද ඔයාගේ ගෙදරට එනවා. මම අද දවසේ ඔබට කියනවා මේ වචනය ඔබේ හදවතට දැන් එනවා. යේසුස් වහන්සේ සාකේවුස්ට කිව්වේ මම ඔබේ නිවසට එනවා කියලා. අද දවසේදී මම ඔබට කියනවා මේ වචනේ බලය අද දවසේදී ඔබගේ නිවසට එහෙනම් ඔබගේ හෘදයට ස්වාමීන් වහන්සේගේ මාලිගාවට දැන් එනවා. ඔබ වෙනස් වෙන්න. මන්ද ඔබට උන්වහන්සේ වෙන් කළ තිබෙනා මේ කුරුස දස තුලින් ඔබගේ අනාගතය ඔබගේ සැලසුම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේ නිර්මාණය කරලා ඉවරයි. හalleluya. මම ඔබට කියනවා ඔබ වෙනස් වෙන එක ස්වාමීන් වහන්සේට වැදගත්. හalleluya. මන්ද සාකේවුස්ගේ ජීවිතේ වෙනසක් වුණා. සාකේවුස්ගේ ජීවිතේ මාරුණා. මොන හේතුවක් නිසාද? යේසුස් වහන්සේ කිසිම දෙයක් සාකේවුස්ට කිව්වේ නැහැ. සාකේවුස් සිටියේ පළවෙනි ආදම් තුල තිබුණු ගස තුලයි. ඒ නිසා තමයි ඔහු වැරදි කරේ. ඒ නිසා තමයි ඔහු පාපයන් කරේ. ඒ නිසා තමයි ඔහුට මිනිසෙගේ දුකක් වේදනාවක් තේරුනේ නැත්තේ. ඒක නිසා තමයි ඔහු මිනිසයන්ගේ ආයුතු විදියට ඔහු අයබදු ගත්තේ. හැබැයි යේසුස් වහන්සේගේ නිවසට ගියා. නෑ. යේසුස් වහන්සේගේ අතුලාන්තයට සුද්ධාත්ම වහන්සේ වුණා. නිවසට ගියේ ලෞකික දෙයක්. ඒක මානසික දෙයක්. හැබැයි ඔහුගේ නිවසට ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඔහුගේ අතුලාන්තයට ස්වාමීන් වහන්සේගේ ආත්මය යන්නේ නැත්තම්. එහෙනම් එදා දවසේදී රාත්‍රියේදී මොකද්ද සාකේවුස්ට සිදු වුනේ? සාකේවුස්ගේ අතුලාන්තයට සුද්ධාත්ම වහන්සේ කතා කරා. යේසුස් වහන්සේ නොවේ කතා කරේ සුද්ධාත්ම වහන්සේ කතා කරා. සුද්ධාත්ම වහන්සේ කියන ඔබ මේ පරිච්ඡේදය තව පල්ලෙහාට කියවලා බලද්දී ඔබට තේරෙනවා සුද්ධාත්ම වහන්සේගේ අතුලාන්තයට කතා කරලා කියනවා. ඔබ කරන්නේ වැරද්දා. ඔබ දැන් නිවැරදිතාවයට එන්න අවශ්‍යයි. ඔබ සත්‍යතාවයට එන්න අවශ්‍යයි. හalleluya. එවිට ඔහුගේ හදවත කරුණාවෙන් පිරෙන්න ගත්තා. ඔය ආයතු ලෙස ගත්ත උසිතේ ඔහු මනුෂ්‍යයන්ට නැවත දීලා දුන්නා. යේසුස් වහන්සේ වචනයක්වත් කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ ගහින් බහින් ඔය ගහ වැරදි කියලා විතරයි කිව්වේ. ඒ කියන්නේ ඔහු සිටියේ ගහ නෙවෙයි මම කියන්නේ. යේසුස් වහන්සේට අවශ්‍ය වුණා. යේසුස් වහන්සේ ගහ දිහා බලද්දී යේසුස් වහන්සේ දැක්කේ ඒ ගහ තුල සිටිනා වූ නරක වෙච්ච ඵලය නම් සාකේවුස්. යේසුස් වහන්සේ ඵලයට තමයි කිව්වේ ඉන්ට නිවැරදි ඵලයක් බවට පත් කරන්න මම සූදානම්. අද දවසේදී මම ඔබට කියනවා යේසුස් වහන්සේගේ නාමය අපි ධර්ම මනුෂ්‍යයන් අපි දේවදරුකමට පැමිණීම වැදගත්. හalleluya. අපි උන්වහන්සේ තුල උන්වහන්සේ විදියට ජීවත් වීම ඉතා වැදගත්. මන්ද උන්වහන්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කොහොමද අපි උන්වහන්සේ විදියට ජීවත් වෙන්නේ? උන්වහන්සේගේ විදියට ජීවත් වෙන්න තමයි උන්වහන්සේ අපිට වචනේ දීලා තිබෙන්නේ. වෙන කිසිම දෙයක් උන්වහන්සේ අපිට දීලා නැහැ. උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ උන්වහන්සේ විදියට උන්වහන්සේ ආකාරයෙන් ජීවත් වෙන්නට වචනය පමණයි. හalleluya. අපි යමු එක පේත්‍රස් පොතට. එක පේත්‍රස් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයට. එක පේත්‍රස් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය. අපි කියමු අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපය ඉසුරුසේක. මොකක් තුලද? ගස තුලදී. එතකොට මෙතන කුර්සියක් ගැන නොවේ කතා කරන්නේ. මෙතන කතා කරන්නේ ගසක් ගැන. හalleluya. මෙතන කතා කරන්නේ කුර්සියක් ගැන. මෙතන කතා කරන්නේ ගසක් ගැන. කුර්සිය නම් ශාපයක්. මිනිසෙක්ට එල්ලුම් ගහක්. මිනිසෙක් කැමැත්තෙන් යා යුතු තැනක් නොවේ. අද අපි එක කරේ දාන් හිටියට කුර්සිය කියන්නේ ශාපලද්ද තැනක්. මිනිසෙක්ගේ අවසානයේ නිර්මාණය වෙන තැනක් කුර්සිය. හරියට මරණේ පෙට්ටිය වගේ.
හැබැයි අද අපි මේක කරේ දාගෙන ඉන්නේ ඇයි? අපිට මේ ගහ බොරුවට අපිට ලෝකෙට පෙන්වන්න ඕනද අපි මේ ගහ ළඟ ඉන්නේ කියලා? නැහැ. අපේ අතුලාන්තේම මේ ගහේ ඵල දැරීම පැමිණෙන්න අවශ්‍යයි. මේ ගහ තුලින් අපගේ ඵල නිකුත් වෙන්නට අවශ්‍යයි. ඒ තුල ජීවනය දිවෙන්නට අවශ්‍යයි. හalleluya. මෙතන මොකද්ද කියන්නේ? අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස. එහෙනම් අපේ පාපය මේ ආදම් තුලින් පළමු ආදම් තුලින් ආව පාපයට අපි මැරෙන්න අවශ්‍යයි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් එනම් උන්වහන්සේගේම ශරීරයෙන් උන්වහන්සේ අපේ පාපයන් වලට උන්වහන්සේ නැසී උන්වහන්සේගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලුසේක එනම් උන්වහන්සේ ගස තුලින් උන්වහන්සේ අපේ පාපයන් උන්වහන්සේ උසුලගෙන උන්වහන්සේ අපට දුන්නේ මොකද්ද? උන්වහන්සේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවා. එහෙනම් උන්වහන්සේගේ තුවාල වලින් උන්වහන්සේ අප වෙනුවෙන් අපේ අපරාධ වලින් උන්වහන්සේ සිල්දේ උසුලගෙන උන්වහන්සේ අපට දුන්න ජයග්‍රහණීය ජීවිතය. හalleluya. පිටාකිනෝ දේ වචන තුල පළමු ආදම් කර්ම කොටගෙන මිනිස්යාට පාපයද ශාපයද පැමිණුණා. හැබැයි දෙවනු ආදම් කර්ම කොටගෙන මිනිස්යාගේ ජීවිතයට සදාකල් ප්‍රීතිය ජීවනය සුවේ සමාදානය ජේසුස් වහන්සේ පොළොව තුල පිටුවා. හalleluya. ඒක පොළොව තුල පමණක් නොවේ, ඒක ස්වර්ගය තුල අපි බලාපොරොත්තු වෙන දෙයක්. හalleluya. අපි මු යෝහන් පොතේ සුදු යෝහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයට සුදු යෝහන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදයට 51 අපි කියමු 51 ඉඳලා අපි පහළට කියමු. ස්වර්ගයෙන් බැස ආවව් ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත් වන්නේ. එසේ ලෝකයාගේ ජීවනය පිණිස මා කෑවොත් සදාකල් ජීවත් වන්නේ. එසේ ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දන්නා වූ කෑම නම් මාගේ මාංශය කීසේක. හalleluya. දේ වචනේ තුල අපි දකිනවා උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ මේ පොළොව තුලට උන්වහන්සේ අපිට දුන්නා වූ ඒ කෑම, ඒ ආහාරය, වචනේ. මොකද්ද මේ වචනය? මේ සුභාරංචි පොත්වල මේ කතා කරන වචනේ මොකද්ද? මේ ගැලවීමේ කෑම. හalleluya. මේ කෑම තුලින් ඔබගේ ජීවිතයට ස්වාමීන් වහන්සේ වෙනස් ආකාරයෙන් උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්න යනවා. හalleluya. අපිට ඕන තරම් ආගම් තිබෙනවා. මේ ලෝකයේ ඕන තරම් ආගම් තිබෙනවා. හැබැයි ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ ආගම. ජේසුස් වහන්සේට අවශ්‍ය වුණේ මනුෂ්‍යයට වැරදුණු තැන. ඒක නිර්මාණය, ඒක උන්වහන්සේගේ නිර්මාණයන කොටසක්. මොකද මනුෂ්‍යව වරද්දව ගත්තා. ස්වාමීන් වහන්සේට උන්වහන්සේ මේක මම මැවුවේ නැහැ කියන පැත්තකට දැම්මේ නැහැ. උන්වහන්සේ මොකද්ද කරේ? උන්වහන්සේ නැවත දෙවනු ආදම් මේ පොළොවට ගෙනාවා. හalleluya. අද දවසේදී අපි මේ වචනය තුල අපි සිත ගැනීම තාමත් වැදගත්. මම ඔබට කියනවා මේ වචනය තුලින් අපේ ජීවිතේ සදාකල් වෙනසකට අපි පැමිණීම වැදගත්. හalleluya. මන්ද උන්වහන්සේ තමයි අපි තුල ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙ සිටින්නේ. අද දවසේදී මම ඔබට කියනවා ඔබ ඉන්න ස්ථානය තුල ඉඳලා ඔබ උන්වහන්සේට කියන්න ස්වාමීනි මම ඔබ වහන්සේව දන්නවා. ඒ ස්වාමීන් වහන්සේ මම මෙතෙක් සිටියා මේ ගහ ළඟ. ස්වාමීන් වහන්සේ මේ වැරදි ගහ ළඟ. ස්වාමීන් වහන්සේ මේ ගැලවීමේ සුභාරංචිය නම් මෙයයි. ගැලවීමේ සුභාරංචිය නම් උන්වහන්සේ ආකාරයෙන් අපි ජීවත් වීමයි. හalleluya. අපි ප්‍රශංසා කරලා අපි උන්වහන්සේට කියමු ස්වාමීනි මේ විශ්වකෝර මහා වනයන් මැද ස්වාමීන් වහන්සේ තනිවුණු බැටළුවෙක් නෙන් ස්වාමීන් වහන්සේ පාපයෙන් ශාපයෙන් අපි වෙලෙල හිටපු අපේ ජීවිතවලට ඔබ වහන්සේ දුන්නා වූ යුක්තිය නම් ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. අපි එන ප්‍රශංසා කරලා අපි උන්වහන්සේට නමස්කාර කරමු. හalleluya. අපි ප්‍රශංසා කරලා උන්වහන්සේට ගායනා කරමු. අපි ප්‍රශංසා කරලා අපි උන්වහන්සේට ආරාධනා කරමු. හalleluya. අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේට පමණයි මා තුල ස්වාමීන් වහන්සේ රාජකම් කරන්නට පුළුවන්. අපි උන්වහන්සේට කියමු ස්වාමීන් වහන්සේට පමණයි මා තුල ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේට පමණයි මා තුල ස්වාමීන් අලුත් වෙන්නට පුළුවන්. හalleluya. අද දවසේදී කියමු මා අඩු වෙන්න ඔබ වහන්සේ මා තුල වැඩි වෙන්න
ස්වාමිනී ඔබ වහන්සේ මා තුළ ක්‍රියා කරන්න. අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි ස්තුති කරමු උන්වහන්සේට කියමු. මායදා ඔබෙන් සමිදේ වෙන් වෙලා සිටියා. මායදා ඔබෙන් සමිදේ වෙන් වෙලා සිටියා. සමාවන්න යේසුනේ, සමාවන්න යේසුනේ, සමාවන්න යේසුනේ, සමාවන්න යේසුනේ. මායදා ඔබෙන් සමිදේ වෙන් වෙලා සිටියා. මායදා ඔබෙන් සමිදේ වෙන් වෙලා සිටියා. කැළඹීලා මා සිටි වෙලේ මා සැලසු මගේ සුනේ. බය වීලා කැළඹීලා මා සිටි වෙලේ මා සැලසු මගේ සුනේ. ප්‍රශංසා කරමු. තෝරාගත් සමිදේ හාලෙලුයා, හාලෙලුයා. මා තෝරාගත් සමිදේ හාලෙලුයා, හාලෙලුයා. ස්තුති කරමින් කියමු. කැළඹීලා මා සිටි වෙලේ මා සැලසු මගේ සුනේ. බය වීලා කැළඹීලා මා සිටි වෙලේ මා සැලසු මගේ සුනේ. සුදිගමින් මා තෝරාගත් සමිදේ හාලෙලුයා, හාලෙලුයා. මා තෝරාගත් සමිදේ, මා තෝරාගත් සමිදේ හාලෙලුයා, හාලෙලුයා. සුදි කරමින් කියමු. විසගෝර මහවනේ, විසගෝර මහවනේ තනි වීයදා බැටළුවේ කිමා සමීදුනේ. විසගෝර මහවනේ තනි වීයදා, විසගෝර මහවනේ තනි වීයදා බැටළුවේ කිමා සමීදුනේ. ප්‍රශංසා තෝරාගත් සමිදේ හාලෙලුයා, හාලෙලුයා. මා
प्रशंसा देवा, नमस्कार देवा, महिमा देवा, स्तुति देवा, हालेलुया, स्तुति देवा, प्रशंसा देवा, स्तुति करते। वो बेबेला विदुना से कथा कर बिकिया, वो बेबेला विदुना से स्तुति कर बिकिया, वो बेबेला विदुना से प्रकाश करा। हालेलुया, बुना से बिकिया। हालेलुया, अदावसी अभी में वाचन याद बात करना, अदावसी अभी आप जाकर आना। मैं विश्वास करना अदावसी में वाचन अभी जीवित शुद्धात्मा करना है। ඔබ ඇතුළාන්තයට කතා කරමින් ඔබ ඇතුළාන්තයේ වෙනස් කරමින් සිටිනවා. අපි පොඩි කාලේදී ලස්සන සිතුවක් අහලා තියෙනවා. ඔබට මතක ඇති. ඔබට මතකද දන්නේ? අපි පොඩි කාලේදී අහලා තියෙන ලස්සන සිතුවක්. ඒ සිතුවේ කියනවා සිනා මල් පොදක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝත්තට මල් කොහොම වටින්නේ. කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරිය. මේක අම්මා කෙනෙක් දුවිට කියන සිතුවා. මෙතන කියනවා සිනා මල් පොදක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝත්තට මල් කොහොම වටින්නේ. දරුවා අම්මට කියනවා මේ ලස්සන සිනාසෙන මල් ගොඩක් මේ අපි යන පාර දෙපැත්තේ තිබෙනවා. මේවා ඔක්කොම මට හිතෙනවා කඩලා මගේ ළඟට ගන්න. හැබැයි අම්මා කියනවා කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරිය. ඔයා ওই මල් කඩන්න යන්නට එපා. මොකද වාට පේන්නේ නැහැ මේ සිනාව තුල මේ මල් වල තිබෙන්නේ වැරද්ද නැත්නම් පාපය නැත්නම් ශාපය. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ අපිට පේන්න තියෙන හැම දෙයක්ම අපි යන මාවත තුල අපිට පේනවා හරි ලස්සනයි කියලා. අපි තක්ගාලා අර දරුවා අම්මට කියනවා වගේ සිනා මල් පොත අපි යන අපිට පේන්න තියෙන දේවල් ළඟදී අපිට හිතෙනවා තක්ගාලා ගිහින් ඒ දේ අපි කරගන්න. හැබැයි දෙවියන් වහන්සේ පිටිපස්සේ ඉඳලා කියනවා නෑ පුතේ. ඒකේ තියෙන කඳුළු, ඒකේ තියෙන වේදනාව, ඒක කඩන්න යන්න එපා. මොකද ඒක කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ තියෙනවා. අපි යන මාවත තුල හැම මොහොතකම යක්ෂ අපේ සිනාසෙන නැත්නම් ප්‍රීතිය උපදවන දේවල්, සතුට ගෙනෙන දේවල් අපේ පාර දෙපැත්තේ ඔහයි කරනවා. මේක ලස්සන සින්දුවක්, මේක ලස්සන අර්ථයක් තියෙන සින්දුවක්. ඒ වගේ තමයි අපිට වචනේ නැත්තම්, අපේ අතට මැප් එක නැත්නම් ඔබට තේරෙන්නේ ඔබ යන තැන. ඔබට තේරෙන්නේ ඔබට වරදින තැන. අද දවසේ මම ඔබට කියනවා මේ සින්දුව ආකාරයේ මේක ලෝකේ සින්දුවක්. හැබැයි සින්දුව ඇතුළේ අපිට දෙයක් දැනගන්න තියෙනවා. අද දවසේ මම ඔබට කියනවා කඳුළු මල් වලට අත තියන්න යන්න එපා. ආදම් ළඟ තිබෙන ගස, පළමු ආදම් ළඟ තිබුණු ගස ඇතුළේ ජීවත් වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ තුලින් තම එක ජාතක පුත්‍රයාණන් තුලින් උන්වහන්සේ අපට දුන්නා ජීවනදායී වෘක්ෂය ඊටම ශක්තිමත්, ඊටම බලවත්. එතන අපිට ජයග්‍රහණය තිබෙනවා. අද දවසේ ඔබ කිව්වා නිවස තුල ඉඳගෙන ඔබ ගායනා කර මාත් එක්ක කමා ගන්න. ස්වාමීන් වහන්සේ අපට සමාව දෙනවා නිවැරදිතාවය තුල යන්න. හරි, අපි යාඥා කරමු. මහෝත්තම ස්වර බලධාරී දෙවි පියාණනි, අද දවසේ අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. පියාණන්, අද දවසේ මේ වචනය අසුවව හැම ස්වාමීන් වහන්සේගේ දරුවෙක්ම ඔබේ හස්තයට අපි බාර කරනවා. පියාණනි, අද උන් සිටිනා වූ නිවස් බාර කරනවා, උන්ගේ භූමියන් බාර කරනවා. ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපි යාඥා කරනවා. පියාණනි, මේ වචනය අසන්නා වූ හැම කෙනෙක්ම ස්වාමීන් විශේෂයෙන්ම සජීවී මේ නරඹමින් සිටිනා වූ හැම කෙනෙක්ම වගේම මේ ස්වාමීන් වහන්සේ අවසානයේ උයන් පස්සේ මේ නරඹන අය සිටිනවා. යන්නේ මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් උන්ගේ නිවස, උන්ගේ භූමිය ස්වාමීන් වහන්සේ, උන්ගේ ආත්ම ස්වාමීන් වහන්සේ තුල අපි සුරක්ෂිත කරනවා.
प्याने में पीड़ा कालेदी में वसंगत गमवතුර කාලෙදී ස්වාමිනී කිසිම උපද්‍රවයක්වත් කිසිම අනතුරක්වත් ඔබේ දරුවන් තුල ස්වාමීන් වහන්සේ පිටවන්නේ නැහැ. මන්ද ස්වාමීන් වහන්සේ ඔබේ හස්තයට වඩා ඉහළින් ස්වාමීන් වහන්සේ අද දවසේදී අපි බැලුවා වූ වචනේ පරිද්දෙන් මාර්කෝ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ස්වාමීන් වහන්සේ අපට අත තියලා ආශිර්වාද කරලා ඉවරයි. ස්වාමීන් වහන්සේගේ හස්තය තුල ඔබ අපිට දරාගෙන ඉවරයි. මම ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ යම් සිතුවිල්ල යම් පාපිෂ්ඨ ක්‍රියාත්මක වීම යක්ෂ ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ අතුලාන්තය තුල ඒ බීජයන් ස්වාමීන් වහන්සේ වපුරන්නට යනවද? ඒ හැම බීජයක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් අපි ඉවත් කරනවා. ස්වාමීන් යහපත දැන ගැනීම ස්වාමීන් වහන්සේ වචනේ ජීවනය තුල ගමන් කරන්නට ඔබ වහන්සේගේ හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් එනව සතිය ස්වාමීන් වහන්සේගේ ජීවිතවල සුවේ සමාදානය සඵලත්වය ස්වාමීන් ආශිර්වාදය පමණක් ඔවුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. රෝග ශාපයන් පියාණනි ඒ වගේම ස්වාමීන් වහන්සේ පරාජිත සිදුවිලි ඔවුන් තුල ක්‍රියාත්මක වෙන්නේ නැති බවට යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ප්‍රකාශ කරනවා. ස්වාමීනි වචනේ බලය එලෙසම ඔවුන්ගේ ආත්මවල ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. යේසුස් වහන්සේගේම බලවත් නාමයෙන්